හරි අපි දැන් කතා කරමු ට්‍රෝමා මැනේජ්මන්ට් එක. ට්‍රෝමා මැනේජ්මන්ට් එක ගත්තයින් පස්සේ ට්‍රෝමා මැනේජ්මන්ට් එකත් සර්ජරි වලදී සෑහෙන්න වැදගත් කේස් එකක්. ගොඩක් බෝඩ් එකට ට්‍රෝමා පේෂන්ට් එනවා. ඒක අනිත් එක ඉමර්ජන්සි කන්ඩිෂන් එකක්. ඒ නිසා තමයි ගොඩක් වැදගත්. දැන් අපි හිතමු ට්‍රෝමා පේෂන්ට් කෙනෙක් එනවා. හරි. ඒතකොට කොහොමද මේ පේෂන්ට් ට්‍රෝමා පේෂන්ට් මැනේජ් කරන්නේ? අපි හිතමු රෝඩ් ට්‍රැෆික් ඇක්සිඩන්ට් එකක් වෙලා පේෂන්ට් කෙනෙක් එනවා කියලා. හරි. එතකොට පේෂන්ට්ව කොහොමද ඉස්සෙල්ලා මැනේජ් කරන්නේ? අපි පේෂන්ට් ගාවට අප්‍රෝච් කරන්නේ කොහොමද? මෙහෙමයි. හරිද? අපි පේෂන්ට් ගාවට එනකොටම පේෂන්ට්ට කතා කරන්න ඕනේ. හරිද? පේෂන්ට් අපි ඉස්සෙල්ලාම පේෂන්ට්ව බලන්න ඕනේ, ඉන්ස්පෙක්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ මේක මේ ක්වික්ලි වෙන වැඩක්. මේක අපිට වෙලාව අරගෙන ඉන්ස්පෙක්ෂන් කියලා එහෙම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපි පේෂන්ට්ව බලන්න ඕනේ. පේෂන්ට්ව බලලා මොකද්ද අපි ඉස්සෙල්ලාම කරන්නේ? පේෂන්ට් S2 අරගෙන දින්නේ. හරිද? මොකද්ද ඒකේ බලන්නේ අපි? GCS එක, Glasgow Coma Scale එක. හරිද? මේකෙදී Glasgow Coma Scale එක වෙනම අපිට බලන්න බෑ. අපි ගොඩක් බලන්නේ AVPU. AVPU කියන්නේ patient මොකද? AVPU කියලා කියන්නේ මොකද? patient alert. ඒ කියන්නේ patient නැගිටලා දින්නේ. patient S2 ඇරලා දින්නේ කියලා බලනවා. ඊට පස්සේ කොහොමද? ඊට පස්සේ verbal. ඊට පස්සේ pain unresponsiveness. ඔය තුන තමයි බලන්නේ. ඒ කියන්නේ patient alert ද කියලා බලනවා ඉස්සෙල්ලාම. AVPU තමයි අපි approach එකේදී ඉස්සෙල්ලාම කරන්නේ. patient alert ද, patient oriented ද, rational ද, conscious ද කියලා බලනවා. ඊට පස්සේ අපි ඒත් එක්ක කතා කරන්න බලනවා. දැන් patient conscious නම් අපිට ගොඩක් ප්‍රශ්න වලින් අපි එතනින් බේරනවා. දැන් patient unconscious කියලා හිතමුකෝ. patient alert නැහැ, කතා කරාට නැගිටින්නෙත් නැහැ. පේන් එකක් කතා කරන්න නැගිටින්න නැත්නම් පේන් එකක් ඇප්ලයි කරලා බලනවා. පේන් එකකට රෙස්පොන්ස් කරනවා කියලා. පේන් එකට රෙස්පොන්ස් කරන්නේ නැත්නම් patient සෑහෙන කියන්නේ කොමැටෝස් ලෙවල් එකේ තමයි කොමැටස් ලෙවල් එකේ තමයි GCS එකට අනුව patient ඉන්නේ. හරිද? එතකොට ඒක අපි ඉස්සෙල්ලාම අප්‍රෝච් කරද්දිම කරගෙන එනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඉමර්ජන්සි කන්ඩිෂන් එකක් නිසා airway breathing circulation තමයි බලන්නේ. මේක ඒ සිද්ධ වෙච්ච ට්‍රෝමා එකත් එක්ක වෙනස් වෙනවා. හරිද? දැන් අපි හිතමුකෝ patient සෑහෙන බ්ලීඩ් වෙනවා කියලා. හරිද? patient වෙන ලොකු බ්ලීඩින් එකක් එක්කනවා කියලා. අපි එතකොට ඉමීඩියට්ලි මේ කන්සර්න් කරන්න ඕනේ බ්ලීඩින් එක ගැන. හරිද? මොකද ET tube එකක් දාගන්න කලින් ෆේස් මාස්ක් දාලා ඔක්සිජන් දෙන්න කලින් අපි අර මේ බ්ලීඩින් එක ගැන කන්සර්න් කරලා බ්ලීඩින් එක නතර කරන්න ඕනේ. ඒක ඩිරෙක්ට් ප්‍රෙෂර් එකක් දාලා හරි ටර්නික් දාලා හරි බ්ලීඩින් නතර කරන්න ඉන්න ඕනේ. එතකොට අපි මේක ඇවිල්ලා මේ ට්‍රෝමා මැනේජ්මන්ට් එකේදී අපි ඇසෙස්මන්ට් එකයි මැනේජ්මන්ට් එකයි පැරලල් ලියන්නේ. අපි ඇසෙස්මන්ට් එක යන ගමන්ම තමයි මැනේජ්මන්ට් එකත් යන්නේ. අපි කොහොමද දැන් ඒක කරන්න කියලා කතා කරමු. දැන් patient ගාවට යනවා. patient ගාවට යද්දි patient alert ද කියලා බලනවා. එහෙම නැත්නම් කතා කරලා බලනවා patient response ද කියලා. එහෙම නැත්නම් pain එකට response ද කියලා බලනවා. AVPU. එහෙම නැත්නම් patient unresponsiveness. ඊට පස්සේ අපි එතනට ගිහලා patient ගේ airway breathing circulation බලන්නේ patient ගේ කන ගාවට patient ගේ නහය ගාවට අපේ කන තියෙනවා. හරිද? කන තිබ්බම අපිට patient හුස්ම ගන්නවා නම් අපේ කනට breath එක වැටෙනවා. ශබ්දය එනවා. හරිද? නැත්නම් හුලම් පාර වදිනවා. ඒක breathing. ඊට පස්සේ ඒකේ airway එක open. patient කතා කරනවා නම් airway එක කොහොමද open? patient කතා කරන්නේ නැත්නම් අර විදිහට තමයි airway එක pattern ද කියලා අපි බලන්නේ. ඊට පස්සේ අපි ඒත් එක්කම කන තියලා කන patient ගේ නහය ගාවට නහය කටේ ගාවට තියලා අපි බලනවා patient ගේ chest එක දිහා. patient ගේ chest එක symmetrical move වෙනවද? upward and downward symmetrical move වෙනවද කියලා බලනවා. එයියෙන් බලන්නේ breathing හරියට වෙනවද? airway එක pattern දැන් breathing එක patient ගේ හරියට වෙනවද කියන එක බලනවා ඒක. ඒත් එක්කම parallel ඔය තුනම airway breathing circulation එක බලන්නේ parallel. ඒක ඒත් එක්කම patient ගේ carotid pulse බලනවා pulse වැටෙනවද කියලා. හරිද? මොකද carotid pulse mainly බලන්නේ carotid pulse වැටෙන්නේ නැහැ කියන්නේ ආය අනිත් ඒවා බලලා දෙඩුත් නැහැ. මොකද brain එකට supply එක ඔක්කොම කලින් දෙන්නේ බෑ. ඒ නිසා ඒක බලනවා. එතකොට ඕකෙන් තමයි airway breathing circulation බලන්නේ. හරිද? ඔන්න ඔය විදිහට බලනවා. ඊට පස්සේ වැදගත් වෙන්නේ දැන් අපි හිතමු ඔක කොහොමද මැනේජ් වෙන්නේ patient. දැන් patient ගේ අපි බලනකොට pulse එක 3D and rapid pulse. ඒ කියන්නේ tachycardic patient. ඒ වගේම 3D volume එක අඩු pulse එකක් තමයි එන්නේ. ඒ කියන්නේ patient මොනවා වෙලාද? hypotensive and tachycardic වෙලා තියෙන්නේ. hypotensive වෙන්න හේතුව bleeding and hypolimic එහෙම නැත්නම් hemorrhagic shock එකක් නිසා තමයි ඒකාන්ත වෙලා තියෙන්නේ patient. ඒ කියන්නේ patient hemodynamically stable ද unstable ද unstable. ඒ කියන්නේ circulatory collapse එකකට patient යන්න පුළුවන්. එහෙනම් මොකද්ද අපි කරන්නේ? ටක් ගාලා large bore cannula දෙකක් දා ගන්න ඕනේ අත් දෙකට.
large bore cannula දෙකක් දාගෙන අපි immediately blood draw කරගන්න ඕනේ, blood ගන්න ඕනේ ඒ cannula එක through මොනවටද ඉන්වෙස්ටිගේෂන්ස් වලට, full blood count වලට. ඒ full blood count එක ගන්න hemoglobin level එක අඩුද කියලා බලන්න ඕනේ full blood count එකකට. ඊට පස්සේ electrolyte level එක බලන්න, ඊට පස්සේ ABG එක බලන්න, ඊට පස්සේ blood grouping and DT වලට immediately යවන්න ඕනේ. හරිද? එතකොට ඒ ටික බලන්න ඕනේ. මොකද හේතුව ඒක ඒ ටික බලන්න හේතුව blood grouping DT වලට immediately යවන්න ඕනේ. patient collapse වෙලා hemodynamically unstable වෙනවා නම් අපිට patient ට immediately blood transfuse කරන්න සිද්ධ වෙනවා. මොකද හේතුව දැන් hemodynamically unstable නම් අපි දැන් එතකොට හරිනේ දැන් cannula දෙයක් ගහලා ඊට පස්සේ IV fluid පටන් ගන්න ඕනේ. IV fluid වලට අපි crystalloid තමයි පටන් ගන්නෙ. crystalloid අපිට 1 liter above අපි යන්නේ නැහැ සාමාන්‍යයෙන්. මොකද හේතුව patient ගේ hemorrhage එකත් එක්ක blood අඩුයිනේ hemoglobin. එතකොට RBC අඩු නිසා hemoglobin අඩු නිසා patient අපි ගොඩක් fluid දුන්නොත් එහෙම crystalloid patient මොකද වෙන්නේ hemo dilution එකක් වෙනවා. hemo dilution එකක් කළා perfusion එක අඩු වෙනවා. ඒක නිසා අපි ගොඩක් fluid දෙන්නේ නැහැ. අපි fluid 1 liter තමයි maximum දෙන්නේ. 1 liter above දෙනවා නම් අපි මේ transfusion එක blood transfusion එකට තමයි යන්නේ. ඒ නිසා blood transfusion එකට blood packet ready කරන්න blood grouping DT එකක් emergency කියලා අපි යවන්න ඕනේ. emergency විදියට මාක් කරලා යවන්න. ඒකට ඒගොල්ලෝ එක ලෑස්ති කරලා දෙනවා. මෙච්චර පැක් ගානක් වුණාම මෙච්චර පැක් ඒ පැක් ගාන ඒගොල්ලෝ ලෑස්ති කරලා දෙනවා. ඊගාවට patient ගේ එක ඇවිල්ලා circulation එකනේ. ඒතකොට එයා වේග ගැන අවුලක් තියෙනවා නම් මොකද කරන්නේ? දැන් එයා වේගයේ අවුලක් තියෙනවා. patient හුස්ම ගන්න වාඩුයි. ඒ කියන්නේ එයා වේගයේ අවුලක් යාගේ දෙනවා. එහෙම නැත්නම් patient unconscious නම් මොකද වෙන්නේ? patient unconscious නම් වෙන්න පුළුවන් risk තමයි එකක් secretion වෙන්න පුළුවන්. secretion නිසා එයා වේග obstruct වෙන්න පුළුවන්. අනිත් එක patient ගේ මේ breathing අවුල් වෙන්න පුළුවන්. හරිද? අනිත් එක තමයි patient මොකද වෙන්න පුළුවන්? aspirate වෙන්න පුළුවන්. අනිත් එක chest එකට වෙච්ච injuries නිසා hemo blood alveoli වල fill වෙන්න පුළුවන්. එහෙම නැත්නම් hemothorax pneumothorax වෙන්න පුළුවන්. pneumothorax ගත්තාම පස්සේ tension pneumothorax, file open pneumothorax, closed pneumothorax වෙන්න පුළුවන්. එතකොට අපි ඒව ගැන මේ කන්සර්න් කරන්න ඕනේ patient ගේ. හරිද? එතකොට ඒත් එක්කම patient අපි සම්බන්ධ කරන්න ඕනේ monitor එකට. vital signs monitor කරන්න ඕනේ. ඒකෙදි vital signs වලට blood pressure එක, heart rate එක, ඊට පස්සේ respiratory rate එක සහ SpO2 saturation එක බලන්න ඕනේ. එතකොට patient ගේ saturation එක අඩුයි. දැන් patient මොකද අපි කරන්නේ? ටක් ගාලා එක්කෝ nasal cannula එකක් දාලා එහෙම නැත්නම් face mask එකක් දාලා තියෙන condition එක අනුව එක්කෝ එහෙම නැත්නම් ED tube එකක් දාලා එහෙම නැත්නම් tracheostomy එකක් කරලා හරි ඒ අවශ්‍ය ඔය කිව්වේ මම severity එක වැඩි වෙන විදිහට. දැන් face mask එකක් දාලා කරනවා නම් අවුලක් නැහැ. ඒ කියන්නේ එයාගේ යාවේ එක pattern. ඒතර අපි oxygen supply එක වැඩි කරන්න තමයි අපි face mask එක දාන්නේ. ඊටත් වැඩි step එක nasal cannula. ඊට වැඩි ස්ටෙප් එක ED tube. ඊට වැඩි ස්ටෙප් එක tracheostomy. ඒ විදිහට patient ව manage කරන්න පුළුවන් එයා වේග patient ගේ. patient ගේ එයා වේග manage කරන එක වැදගත්. එකක් තමයි breathing එක අඩු වුණාම. patient ගේ breathing restrict වෙනකොට patient ගේ මොකද වෙන්නේ? patient ගේ alveoli වලට යන oxygen ප්‍රමාණය අඩුයි. alveoli collapse වෙලා atelectasis වෙන්න පුළුවන් patient ගේ. හරිද? ඒක. අනිත් එක තමයි pneumothorax තියෙනවා නම් chest injuries ගැන අපි බලන්න ඕනේ. හරිද? හරි ඒක වීගාවට මොකද එයා වේග හරිනේ එයා වේග මැනේජ් කරන්නේ එහෙමයි. එතකොට හරි එයා වේගයක් හදා ගන්නවා පේටර්න් කරගන්නවා ඊට පස්සේ ඔක්සිජන් දෙනවා patient ට. ඔක්සිජන් සප්ලයි කරනවා high flow ඔක්සිජන් patient ට දෙනවා. ඒකෙන් තමයි එයා වේග මැනේජ් කරන්නේ. ඊට පස්සේ එයා වේ breathing හරි circulation හරි. දැන් breathing patient ගේ අවුල් නම් මොකද වෙන්නේ? breathing අවුල් නම් මොකද? එතකොට positive ventilation එකට යනවා. හරි positive pressure ventilation එකට යනවා. එතකොට මේ positive pressure ventilation එකේදී තව වැඩක් වෙනවා. හරිද? ඒක ඇවිල්ලා අපි positive pressure ventilation එකේදී positive pressure එකක් maintain වෙද්දී අපේ stroke volume එක හරිද? stroke volume එක කියලා කියනකොට stroke volume එක කියන්නේ left ventricle එක contract වෙද්දී left ventricle එකෙන් aorta එකට යන එක pump එකක එක heart beat එකකදී යන blood volume එක. ඒතර stroke volume variability කියලා එකක් තියෙනවා. ඒ stroke volume variability එක වෙනස් වෙනවා අපි positive pressure ventilation එකක් දෙද්දී. එතකොට මේ stroke volume variability එක අපි හරි ගානට තියාගත්තේ නැත්නම් intraoperative post operative complications වැඩි. එතකොට ඒක maintain කරන්න අපි කරනවා fluid management එකක්. අපි ඒකට කියන්නේ goal directed fluid therapy කියලා. ඒක ගැන අපි වෙනම කතා කරමු goal directed fluid therapy කියලා. එතකොට අපි positive pressure ventilation එකකට යනවා නම් goal directed fluid therapy එකක් අපි maintain කරන්න ඕනේ intraoperative and post operative complications වළක්වා ගන්න. එතකොට ඒක
ඊගාවට එයාවේ හරි බ්‍රීතිං හරි සර්කියුලේෂන් හරි. එතකොට අර වගේ සර්කියුලේට් එක ලැබ්නම් 1 ලීටර් බව් වෙනවා නම් patient අපි blood transfuse කරනවා. blood transfuse කරන ගමන් අපි vital signs monitor කරනවා frequently. blood pressure එක, heart rate එක, respiratory rate එක and oxygen saturation එක mainly. දැන් අපි ඒ ටික හරි. ඊට පස්සේ patient ගේ අපි මේ cervical spine එක stabilize කරන්න ඕනේ patient. හරිද? cervical මේ යන්නේ primary survey. cervical spine එක stabilize කරන එක ගොඩක් important. මොකද හේතුව cervical spine එක එකේ fractures ආවොත් එහෙම ඒකෙන් spinal cord එක cervical spinal cord එක damage එකක් වුණොත් එහෙම සෑහෙන ලොකු problem එකක් එන නිසා cervical spine එක stabilize කරන්න ඕනේ. කොළ එකක් දාලා cervical කොළ එකක් දාලා ඒක stabilize කරන්න ඕනේ. ඊට පස්සේ අපි patient ගේ assessment වලට ඊගාට අපි යන්න ඕනේ patient ට තියෙන මේ disabilities මොනවද කියලා බලන්න ඕනේ. disabilities කියලා කියන්නේ patient වෙච්ච injuries, head injuries, chest injuries, abdominal injuries, pelvic injuries, fractures, wounds, bleed වෙන තැන් ඒ වගේ severe නැති කොටස් ටික. severe නැති කියන්නේ bleed වෙනවා මම කියන්නේ. මොකද අපි ඉස්සෙල්ලා කියන්නේ ගොඩක් bleed වෙනවා නම් ටක් ගාලා ඒක නතර කරගන්න නැත්නම් patient hemodynamic collapse වෙලාම මැරලා යනවා. එතකොට අපි most concern කරන්න ඕනේ මොනවද? head fractures, skull fractures, spinal cord injuries, ඊට පස්සේ chest injuries, pelvic injuries. හරිද? එතකොට අපි secondary survey එකේදී මොකද කරන්නේ? secondary survey එකේදී x-ray වලට mainly මෙන්නේ cervical spine x-ray එකයි, chest x-ray එකයි, pelvic x-ray එකයි. ඊට අමතරව CT head එකක් කරනවා internal bleeding, intracranial bleeding තියනවාද කියලා. එතකොට patient head injury එකක් වුණා කියමුකෝ. එතකොට head injuries වල signs මොනවද? raccoon eye sign එන්න පුළුවන්. ඒක අපි හිතමුකෝ forehead එකටත් ලොකු contusion එකක් වුණොත් ඒත් black eye එන්න පුළුවන්. ඊට පස්සේ අපි බලන්න ඕනේ patient ගේ head එක බලද්දී examination එකේදී බලන්න ඕනේ otorrhea, rhinorrhea, nasal bleeding, mouth bleeding තියනවාද කියලා. හරිද? එතකොට otorrhea, rhinorrhea කියලා කියන්නේ mainly මේ අපේ basal skull එකේ basal fractures ආවොත් එහෙම CSF leak වෙන්න පුළුවන් through the nasal cavity. ඒක තමයි rhinorrhea කියලා කියන්නේ. හරිද? එතකොට rhinorrhea වගේ આવොත් එහෙම skull base එකේ fractures තියෙනවා කියන එක අපිට identify කරගන්න පුළුවන්. ඊට පස්සේ head scalp එකේ lacerations තියෙනවද? ඒ වයින් scalp එකේ laceration ආවත් ගොඩක් bleed වෙන්න පුළුවන්. මොකද හේතුව scalp එකේ skin එක ගොඩක් tense. ඒක නිසා કોઈ laceration එකක් ආපුවම laceration වලදී cut injuries වලදී සෑහෙන bleed වෙනවා. cut injuries වල laceration වලට වැඩි. ඒකට වෙන තැන් වල සිදුවෙන lacerations වලට සාපේක්ෂව scalp එකේ lacerations වල bleed වෙනවා වැඩි. ඒ නිසා ඒව ගැන කන්සර්න් කරන්න ඕනේ. ඒතකොට head injuries තිබ්බොත් අපි අනිවාර්යයෙන්ම CT head එකකට යනවා. මොකද ඒක intracranial bleeding තියෙන්න පුළුවන්. එතකොට intracranial bleeding තිබ්බොත් ප්‍රශ්නේ තියෙන්නේ intracranial bleeding එන්න පුළුවන් මොනවද? extradural එන්න පුළුවන්, subdural එන්න පුළුවන්, subarachnoid එන්න පුළුවන්. ඒතකොට bleeding එක නිසා වෙන්නේ Monro-Kelly doctrine කියලා දැන් Monro-Kelly doctrine කියලා කියන්නේ අපේ skull එක සංවෘත cavity එකක්, සංවෘත පද්ධතියක්. ඒක නිසා ඒක ඇතුලේ ප්‍රෙෂර් එක නියතයි. ඒක ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක නියතයි. වොලියුම් එක නියතයි. ප්‍රෙෂර් එක නෙවෙයි වොලියුම් එක නියතයි. එතකොට අපේ ස්කල් එක ඇතුලේ තියෙන්නේ බ්‍රේන් එකයි CSF එකයි බ්ලඩ් එක. ඔය තුන තමයි අපේ ස්කල් එක ඇතුලේ තියෙන්නේ. එතකොට ඔය තුන percentage එකකට තියෙනවා. බ්‍රේන් එක CSF යම් කිසි percentage එකක් සහ බ්ලඩ් percentage එක. ඔය percentage එක ඔය විදිහට maintain වුනේ නැත්නම් එකක් හරි වැඩි වුණොත් අනිත් එක අඩු වෙන්න ඕනේ වොලියුම් එක නියත නිසා. ඒක තමයි Monro-Kelly doctrine කියලා කියන්නේ. හරිම සරලයි. එතකොට අපි තුන් බ්‍රේන් ටියුමර් එකක් ආවා කියලා. බ්‍රේන් ටියුමර් එකක් આવොත් intracranial pressure වොලියුම් එක නියත නිසා ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒතර ප්‍රෙෂර් එක රිලීෆ් කරගන්න මොකක් හරි එකක් අඩු වෙන්න ඕනේ. එක්ක CSF අඩු වෙන්න ඕනේ, එක්ක බ්ලඩ් අඩු වෙන්න ඕනේ. එහෙම නැත්නම් බ්‍රේන් එක හර්නියට් වෙන්න ඕනේ. සරලයිනේ. බ්‍රේන් එක හර්නියට් වෙන්න තැන තියෙනවා. ඒක නිසා බ්‍රේන් එක හර්නියට් වෙන්න පුළුවන්. එතකොට ඔය වගේම බ්ලීඩින් වුණොත් එහෙම intracranial බ්ලීඩින් වුණොත් එහෙම බ්ලඩ් වොලියුම් එක වැඩි වෙනකොට percentage එකක් විතර බ්ලඩ් වැඩි. intracranial pressure එක වැඩි. ප්‍රෙෂර් එක අඩු වෙනාන් පස්සේ හර්නියා මේ බ්‍රේන් හර්නියේෂන් එන්න පුළුවන්. එන්න මිඩ් ලයින් ෂිෆ්ට් වෙන්න පුළුවන්. ටොන්සිලර් හර්නියේෂන් වගේ බ්‍රේන් හර්නියේෂන් වෙන්න පුළුවන්. ඒතර ෆොරමන් මැග්නම් එකෙන් බ්‍රේන් එක හර්නියට් වෙන්න පුළුවන්. ඒක වෙලා ඊට පස්සේ මේ මිඩ් බ්‍රේන් ස්ටෙම් එක කොම්ප්‍රෙස් වුණොත් එම් බ්‍රේන් ස්ටෙම් ඉන්ජරිස් වෙන්න පුළුවන්. බ්‍රේන් ස්ටෙම් ඉන්ජරිස් આવුත් බ්‍රේන් ස්ටෙම් එකේ තමයි අපේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක, රෙස්පිරේටරි සිස්ටම් එක ඔක්කොම පාලනය කරන සෙන්ටර්ස් ටික තියෙන්නේ. ඒතර ඒවයි ඩැමේජ් එකක් වුණොත් එහෙම අපේ රෙස්පිරේටරි කොලැප්ස් CSF respiratory and cardiovascular collapse එක නිකම් වෙනවා. ඒතර ඒ වගේ කන්ඩිෂන්. ඊට පස්සේ අපි hemodynamically collapse එකකට යනවා නම් hypolimic පැත්තට යනවා නම් ඒවා අපිට peripheral signs වලින් අපිට හොයා ගන්න පුළුවන් මොනවාද? මේ sweating, clammy hands,
ඊට පස්සේ වෝම් එක අඩු වෙන එක අත්වලින් වෝම් එක අඩු වෙන එක කෝල්ඩ් වෙන එක ඒ වගේ දේවල් වලින් අපිට ඒක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ පැලෝ ඉස්වල පැලෝ ගතිය එකෙන් හයිපෝලිමික් පැත්තට යන එක සයිනෝසිස් එක ඒකෙන් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක ටැකිප්නියා එකක් එනවා, ටැකිකාඩියා එකක් එනවා, හයිපෝවොලීමියා, ට්‍රැඩිපල්ස් ඒ ටික තමයි එක්සැමිනේෂන් ෆයින්ඩිව්ස් හීමෝඩයිනමිකල් කලර්ස් පැත්තට යනවා. ඊට පස්සේ අපි පියුපිලරි රිෆ්ලෙක්ස් එක බලන්න ඕනේ ඇහි. මොකද හේතුව මේ ප්ලේන් එකට වෙන ඩැමේජ් නිසා පියුපිලරි රිෆ්ලෙක්ස් එක අවුල් යන්න පුළුවන්. ඒ කියන්නේ පියුපිල් එකට එන පැරාසිම්පතටික් ඉනෝවේෂන් එක නර්ව් එකට ඩැමේජ් එකක් වුණොත් තමයි පියුපිල් එක පර්මනන්ට් එන්ලාර්ජ් ඩයලේට් වෙච්ච පියුපිල් එකක් අපිට බලා ගන්න පුළුවන් හෙඩ් ඉන්ජරිස් එක. ඒක ගැන බලන්න ඕනේ. ඒවා තමයි මේන්ලිම ස්කල් එක සම්බන්ධයෙන් බලන්න ඕනේ. ඊට පස්සේ සර්ජිකල් ස්පයින් එක අපිට ෆ්‍රැක්චර්ස් තියෙනවද කියලා බලන්න සර්ජිකල් ස්පයින් එක්ස්රේ එකක් ගන්න ඕනේ. ගොඩක් ට්‍රෝමා පේෂන්ට්ලගේ අපිට දකින්න පුළුවන් ෆීචර් එකක් තමයි මේ සර්ජිකල් ස්පයින් එක ස්ට්‍රේට් වෙනවා. හැබැයි ස්ට්‍රේට් වෙන්න හේතුව ෆ්‍රැක්චර් එකක් නැතුව ස්ට්‍රේට් වෙන්න පුළුවන් ස්පැසම් නිසා. ඒ කියන්නේ පේන් එකත් එක්ක නෙක් ස්ටිෆ්නස් එකයි පේන් එකයි එක්ක නෙක් මසල්ස් වල ස්පැසම් එක නිසා ස්පයින් මේ සර්විකල් ස්පයින් එක ස්ට්‍රේට් වෙනවා. නැත්නම් සර්විකල් ලෝඩෝසිස් එකක් තියෙන්න ඕනේ. ලෝඩෝසිස් එක නැති වෙලා ඒක සර්විකල් ස්ට්‍රේට් වෙන්න පුළුවන් ස්පැසම් නිසා. ඊට පස්සේ චෙස්ට් එක බලන්න ඕනේ. චෙස්ට් එක්ස්රේ එකේදී අපි බලන්න ඕනේ රිබ් ෆ්‍රැක්චර්ස් තියෙනවද, හීමෝපෙරිටෝනියම් එක හීමෝතොරැක්ස් තියෙනවද, නියුමෝතොරැක්ස් තියෙනවද කියලා බලන්න ඕනේ. නියුමෝතොරැක්ස් කියන එක චෙස්ට් කියලා එකක්. ඒ නිසා ඒක ගැන අවධානය යොමු කරන්නේ ටෙන්ෂන් නියුමෝතොරැක්ස් තියෙනවද කියලා බලන්න ඕනේ. ඒක early detect කරලා ටක් ගාලා IC tube එක මේ ඉන්ටර්කෝස්ටල් IC tube එකක් දාගෙන ඒක ඩ්‍රේන් කරන්න ඕනේ. අපි හිතමු දැන් අපි ගන්නවා chest x-ray එකක්. ඒකේ නියුමෝතොරැක්ස් එකක් තියෙනවා. ලං එක කොලැප්ස් වෙලා තියෙන්නේ. ඒකට අපි ඒකට IC tube එකක් දාගත්තා. අර මේ accumulate වෙච්ච එයා ටික අයින් කරායින් පස්සේ ආවෝ ලං එක කොලැප්ස් එක ලං එක normal ගන්න දෙනවා. අපිට ඊගාව repeat x-ray වලදී බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ ඒ දේවල් බලලා ඒවා ඔබට ඩ්‍රේන් කරන්න ඕනේ. හීමෝපෙරිටෝනියම් නම් ඒක ඩ්‍රේන් කරන්න ඕනේ. IC tube එකක් දාලා IC tube එක දාන්න ඕනේ safe triangle එකෙන්. safe triangle එකෙන් තමයි ඒක දාන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික තමයි chest x-ray එකේදී බලා ගන්න ඕනේ. chest x-ray එකේ mainly. අද chest x-ray එකේදී ARV එක බලන්න ඕනේ. bones බලන්න ඕනේ. ඊට පස්සේ heart එක ගැන බලන්න ඕනේ. කාඩියෝමෙගලි තියෙනවද? කාඩියක් ටෙම්පොනාඩි වලදී කාඩියක් ටෙම්පොනාඩි ඉන්න පුළුවන්. කාඩියක් ටෙම්පොනාඩි වලදී එන්ලාර්ජ් heart එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ D කියන්නේ මොකද්ද? ඩයෆ්‍රෑම් එක ගැන බලන්න ඕනේ. ඩයෆ්‍රෑම් එක පල්ලෙහාට ඇවිල්ලාද ඩයෆ්‍රෑම් එක උඩට ඇවිල්ලාද කියලා ඒව බලන්න ඕනේ ඒ ටික. ඊට පස්සේ chest එකේ ඒ ටික බලන්න ඕනේ. ඊගාවට බලන්න ඕනේ අපි මොනවද? pelvis එක. pelvis එක ගැන බලන්න ඕනේ. pelvic fractures තියෙනවද කියලා බලන්න ඕනේ. ගොඩක් වෙලාවට pelvic fractures ඩිරෙක්ට්ලිම බලපාන්න පුළුවන් බ්ලැඩර් රැප්චර් වලට. ඒතර බ්ලැඩර් රැප්චර් කියන්නේ සෑහෙන ලොකු කොම්ප්ලිකේෂන් එකක්. අනිත් එක pelvis එකට ට්‍රෝමා එකක් වුණොත් එහෙම pelvic injuries නිසා යුරේත්‍රා එකට ඩැමේජ් වෙන්න පුළුවන්. යුරේත්‍රා එකේට ට්‍රෝමා එකක් එන්න පුළුවන්. එතකොට දැන් patient යුරේත්‍රා එකට ට්‍රෝමා එකක් වුණොත් එහෙම avoidance symptoms එනවා. කියන්නේ patient bladder outflow obstruction එකක් එනවා. එතකොට අපි bladder outflow obstruction වලට කරන ප්‍රධානම ට්‍රීට්මන්ට් එකක් තමයි මොකද්ද? කැතිටරයිසේෂන් එක. එතකොට යුරේත්‍රල් ටූත් යුරේත්‍රා කැතිටරයිස් කරන්නේ නැතුව අපි මේ වෙලාවට දැන් යුරේත්‍රල් ඉන්ජරිස් තියෙනවා නම් ඒක ප්‍රසන්ට් වෙන්නේ ගොඩක් වෙලාවට යුරේත්‍රල් මීටර්ස් එකේ බ්ලඩ් එක තමයි යුරේත්‍රල් ඉන්ජරිස් අපිට ප්‍රසන්ට් වෙන්නේ. එහෙම නැත්නම් බ්ලැඩර් රප්චර් හරි බ්ලැඩර් එක ඇතුළේ ඉන්ජරිස් තියෙනවා නම් කිඩ්නි ඉන්ජරිස් හරි මොන හරි ට්‍රෝමා එක නිසා වෙච්ච යුරේටස් වල ට්‍රොමැටික් ඉන්ජරිස් හරි එහෙම තියෙනවා නම් අපිට හිමැටියුරියා එකක් එක පේෂන්ට් ප්‍රසන්ට් වෙනවා. කොහොම වුණත් පේෂන්ට් ගේ බ්ලඩ් අවුට්ෆ්ලෝ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් තියෙනවා නම් බ්ලඩ් අවුට්ෆ්ලෝ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් තියෙනවා නම් අපි through the urethra දාන්න නැතුව මේ suprapubic catheterization එකට යනවා. ඒතකොට suprapubic catheterization එකේදී patient ගේ බ්ලඩ් එක immediately අපිට decompress කරගන්න ඕන නම් pressure එක අඩු කරගන්න release කරගන්න ඕන නම් අපිට මේ large bow cannula එකක් දාලා ඒක රිලීස් කරගෙන ඊට පස්සේ suprapubic catheterization එකට යන්න පුළුවන්. එතකොට ඒක ගැන අපි බලන්න ඕනේ. ඊට පස්සේ patient ගේ spinal injuries තියෙනවද කියලා බලන්න ඕනේ. log roll ටෙස්ට් එක කරලා patient න කට්ටියක් එක එකතු වෙලා supine position ඉන්න patient න හරවලා patient ගේ පිටේ බලන්න ඕනේ මේ spinal injuries තියෙනවද කියලා බලන්න ඕනේ. ඊගාවට බලන්න ඕනේ fractures ආරම්භය. wound care එක දැන් wound ulcers වගේ තුවාල තියෙනවා නම් ඒ තුවාල වලට care කරන්න ඕනේ. තුවාල හොඳ කරන්න ඕනේ.
ඊට පස්සේ ෆ්‍රැක්චර්ස් තියෙනවා නම් ෆ්‍රැක්චර්ස් ගැන බලන්න ඕනේ. එතකොට ෆ්‍රැක්චර්ස් වලදී අපිට වැදගත් වෙන දෙයක් තමයි ෆීමර් ෆ්‍රැක්චර්ස් ගැන අපි බලන්න ඕනේ. ෆීමර් ඩිස්ලොකේෂන් හරි ෆීමර් ෆ්‍රැක්චර්ස් හරි. ෆීමර් ෆ්‍රැක්චර්ස් වලදී ගොඩක් දවස් පේෂන්ට් බෙඩ් බවුන්ඩ් ඉන්න යනවා. එතකොට මේ බෙඩ් බවුන්ඩ් ඉන්නකොට පේෂන්ට්ගේ කන්ඩිෂන් එක තව කොම්ප්ලිකේෂන් එන්න පුළුවන්. උදාහරණයක් විදිහට මොනවද? බෙඩ් බවුන්ඩ් පේෂන්ට් කෙනෙක් අපි හිතමු වයසක පේෂන්ට් කෙනෙක් කියලා, ඩෙබිලිටේට් පේෂන්ට් කෙනෙක් කියලා. එතකොට එයා මෙහෙම ඉන්නකොට ඒගොල්ලොන්ගේ ප්‍රෙෂර් අල්සර්ස් එන්න පුළුවන්, බෙඩ් සෝස් එන්න පුළුවන්. බෙඩ් සෝස් වල මොකක්ද තියෙන පැතොෆිසියොලොජි එක? බෙඩ් සෝස් වල පැතොෆිසියොලොජි එක සරලයි. ප්‍රෙෂර් අල්සර්ස් නේ. සරලවම කියනවා නම් අල්සර් එකක් අපේ බෙඩ් සෝස් වල ග්‍රේඩින් 4ක් තියෙනවා. පළවෙනි එක ඇවිල්ලා එරිතිමැටස්, ස්කින් එක ඉන්ටැක්ට්. ස්කින් එකට ඩැමේජ් එකක් නැහැ, එරිතිමැටස් වෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ස්ටේජ් 2 එකේදී සුපර්ෆිෂියල් ස්කින් එකට ඩැමේජ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ස්ටේජ් 3 එකේදී ෆුල් වෝල් thickness එක ඉන්වෝල්ව් වෙලා තියෙන්නේ. ස්ටේජ් 4 එකේදී ඩීප් ටිෂුස් එක්ස්පෝස් වෙලා තියෙන්නේ. එතකොට ස්ටේජ් ඒ කියන්නේ ග්‍රේඩින් ටික බලා ගන්න ඕනේ. ඒ ග්‍රේඩින් වලට ඒ අනුව අපිට එන්න පුළුවන්. ඒක නිසා සාමාන්‍ය බෙඩ් බවුන්ඩ් පේෂන්ට් කෙනෙක්ව එක දිගට එකම ප්‍රෙෂර් එක තැනකට ඇප්ලයි වෙන එක වළක්වන්න පේෂන්ට්ව මූව් කරන්න කියලා අපි කියන්න ඕනේ. ඊට බෙඩ් බවුන්ඩ් පේෂන්ට්ලාට එන්න පුළුවන් තව එකක් තමයි නියුමෝනියා එන්න පුළුවන්. මොකද හේතුව ෆ්ලුයිඩ් ඇකියුමුලේට් වෙන ඒගොල්ලොන්ගේ ලං එකේ. ඒ නිසා බෙඩ් බවුන්ඩ් පේෂන්ට්ලාට නියුමෝනියා එන්න පුළුවන්. ඒක අනිත් කොම්ප්ලිකේෂන් එක. ඒක නිසා චෙස්ට් ෆිසියෝതെරපි දෙන එක පේෂන්ට්ට වැදගත්. චෙස්ට් ෆිසියෝ එක ගොඩක් ඕක වයසක කට්ටියට තමයි ඉන්නේ. ඒ නිසා පේෂන්ට් නැගිටලා ඉන්න කියලා කියන්න පුළුවන්ද? පුළුවන් වෙලාවක එහෙම කියන්නේ ඒ විදිහට කියන්න පේෂන්ට් චෙස්ට් ෆිසියෝതെරපියක් දෙන්න ඕනේ නේද? එතකොට ඒව ඇවිල්ලා මේ ඒ ෆ්‍රැක්චර්ස් වල බීම් ෆ්‍රැක්චර් එකක් වගේ ඇවිල්ලා ලොන්ග් ටර්ම් බෙඩ් බවුන්ඩ් වලට කොම්ප්ලිකේෂන්. ඒතකොට ෆ්‍රැක්චර්ස් වලට අපි කෙයා කරන්න ඕනේ ෆ්‍රැක්චර් එකට ප්ලාස්ටර් ඔෆ් පැරිස් දානවද, ඊට පස්සේ ඒක මොනවාරි මේක දාලා ප්ලේට් එකක් දාලා කරෙක් කරනවද, ඒවා ගැන බලන්න ඕනේ. ඊට පස්සේ ඇබ්ඩොමිනල් කැවිටි එක ගැනත් අපි බලන්න ඕනේ. ඒකෙදි ලිවර් එකට ලිවර් ලැසරේෂන්ස් වෙලා තියෙනවද, ඊට පස්සේ බවල් පර්ෆොරේෂන් වෙලා තියෙනවද, ස්ප්ලෙනික් රප්චර් වෙලා තියෙනවද, ඒ වගේ දේවල් ගැන බලන්න ඕනේ. එතකොට ඒ වගේ මොනවාරි පර්ෆොරේෂන් වෙලා ලීක් වෙලා තිබ්බොත් එන ඇබ්ඩොමිනල් කන්ටෙන්ට් පෙරිටෝනියම් එකට පෙරිටොනයිටිස් වගේ ඒවා එන්න පුළුවන්. පෙරිටොනයිටිස් වෙලා ඊට පස්සේ සෙප්සිස් වෙන්න පුළුවන් පේෂන්ට්. ඒවා කොම්ප්ලිකේෂන්. ඒ නිසා ඒවා ගැන බලන්න ඕනේ. පේෂන්ට්ගේ ෆුල් බ්ලඩ් කවුන්ට් රිපීට් කරලා බලන්න ඕනේ. WBC කවුන්ට් එක වැඩි වෙනවද? පේෂන්ට්ගේ ටෙම්පරේචර් එක බලන්න ඕනේ. ටෙම්පරේචර් chart එකක් දාන්න ඕනේ. මොකද පේෂන්ට්ගේ ටෙම්පරේචර් එක වැඩි වෙන්න පුළුවන් ඉන්ෆ්ලමේෂන් එකක් යනවා නම් අර වගේ පර්ෆොරේෂන් එකකදී. ඒතකොට ඒවා ගැන බලන්න ඕනේ. ඒවට ට්‍රීට් කරන්න ඕනේ. ඒවා ඊට පස්සේ පේෂන්ට් කොන්ෂස්ලි වෙද්දී පේෂන්ට්ගේ පේන් මැනේජ් පේන් එකක් කම්ප්ලේන් කරනවා නම් පේෂන්ට්ගේ ඒක දැන් ඒකේ ඒව ඉමර්ජන්සි නෙමෙයි, ඉමර්ජන්සි ටික අර ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ පේෂන්ට් ෆාස්ට් ස්කෑන් එකක් කරන්න ඕනේ. ෆාස්ට් ස්කෑන් එක වැදගත්. ඒවා තමයි පේෂන්ට් ට්‍රෝමා පේෂන්ට් කෙනෙක්ව මැනේජ්මන්ට් එකේ මේන්ලිම තියෙන්නේ. ඒකට පේෂන්ට්ට තියෙන ප්‍රොබ්ලම්ස් එක තමයි මැනේජ්මන්ට් එක ගන්න ඕනේ. එයාගේ බීදින් සර්කියුලේෂන් අප්‍රෝච් එක, සර්විකල් ස්ටැබිලයිසේෂන්, ඊට පස්සේ ඩිසබිලිටිස් බලන එක, ෆ්‍රැක්චර් කෙයා, වුන්ඩ් කෙයා, ඊට පස්සේ එයාව ඒක මැනේජ් කරන එක, බ්‍රීතින් මැනේජ් කරන එක, පොසිටිව් වෙන්ටිලේෂන් දෙන්න ඕනේ. ඊමොඩයිනමික් ලන්ග්ස් ස්ටේබල් වෙන එක වළක්ව ගන්න ඕනේ. පේෂන්ට් ෂොක් එකකට යන එක අනිවාර්යයෙන්ම වළක්ව ගන්න ඕනේ. ඒතර ෂොක් එකකට යනකොට ෂොක් එකේ ස්ටේජස් ටික තියෙනවා. අපි දන්නවා ස්ටේජස් 4ක් තියෙනවා. ඒ ස්ටේජස් 4 තුන්වෙනි ස්ටේජ් එකේ early stage එකෙන් පස්සේ පේෂන්ට්ගේ ෂොක් එක රිවර්ස් කරගන්න අමාරුයි. ඒකට ඒ ස්ටේජ් එකට යන එක වළක්ව ගන්න ඕනේ. ඒ නිසා අපි පල්ස් ප්‍රෙෂර් එක අනිවාර්යයෙන් මොනිටර් කරන්න ඕනේ. ඒ පල්ස් ප්‍රෙෂර් එක මේන්ටේන් කරගන්න ඕනේ මේව කරන්න. හරිද? එතකොට ඒ වගේ දේවල් තමයි ට්‍රෝමා පේෂන්ට් කෙනෙක් මැනේජ් කරද්දී වැදගත් වෙන්නේ. හරිද? එතකොට පේෂන්ට් ට්‍රෝමා පේෂන්ට් කෙනෙක්ව මැනේජ්මන්ට් එකේදී ඔය ටික තමයි බලන්න ඕනේ. හරි. ඊගාවට පේෂන්ට් ඒක ටික ටික ඉම්ප්‍රූව් වෙද්දී ඊට පස්සේ ටික පේෂන්ට් වුන්ඩ් ගැන වුන්ඩ් ඉන්ෆෙක්ෂන් වෙන එක වළක්ව ගන්න ඕනේ. ඒකට ප්‍රොෆිලැක්සිස් ඇන්ටිබයොටික් කරාම දෙන්න පුළුවන් අපිට. ඒ වගේ දේවල්. ඕක තමයි තියෙන්නේ. ඒතකොට ෆ්ලුයිඩ් මැනේජ්මන්ට් එකට පේෂන්ට් normal saline 1 liter ඉතින් hemodynamically dynamic hemodilution එකක් කෙනෙක් වළක්වන්න ඊට පස්සේ blood transfusion එකට යනවා. ඊගාවට cervical spine එක stabilize කරනවා. ඒ වගේ දේවල්. ඊට පස්සේ තව කොම්ප්ලිකේෂන් එන්න පුළුවන් cervical spine එකට cervical නෙමෙයි spinal cord එකට damage එකක් කරලා තිබ්බොත් එහෙම reflex IDS එන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙන් spine එකේ ඊට පස්සේ paresthesia ඊගාට motor impairment එන්න පුළුවන්.
බ්ලඩ් එකකට නර්ව් ඉනර්වේෂන් එක අඩු වුණොත් එහෙම රිට්‍රූසර් මසල්ස් වල වෙරිස්ටාසිස් අඩු වුණොත් එහෙම කන්ට්‍රැක්ෂන් එක අඩු වුණොත් එහෙම නියුරෝපැතික් බ්ලඩර් එන්න පුළුවන්. ඒක පසු කාලීනව යුරිනරි රිටෙන්ෂන් ඇවිල්ලා බ්ලඩර් අවුට්ෆ්ලෝ ඔබ්ස්ට්‍රක්ෂන් ඇවිල්ලා යුරිනරි ට්‍රැක්ට් ඉන්ෆෙක්ෂන් පයිලෝනියොප්‍රයිටිස් ඒවා කොම්ප්ලිකේෂන් ට්‍රෝමා වල ඊගාට සෙන්සරි ලොස් වෙන්න පුළුවන් patient පැරාප්ලීජියා කොඩ්රිප්ලීජියා එමිප්ලේජියා ඒවා මේවා කන්ඩිෂන් එන්න පුළුවන්. ඊගාවට පයිලෝනෙෆ්‍රයිටිස් આવොත් දැනන්නේ ක්‍රොනිකලි රිකරන්ට් පයිලෝනෙෆ්‍රයිටිස් එන්න පුළුවන්. ඒ වගේ patient ලට එහෙම වුණොත් එහෙම ඒගොල්ලොන්ගේ කිඩ්නි ෆේලියර් එන්න පුළුවන්. පස්සේ ඊට පස්සේ අර කිව්වාගේ ස්ප්ලෙනික් රප්චර් වගේ આવොත් ස්ප්ලෙනික් රප්චර් වල සිවියර් බ්ලීඩින් එනවා. ඒක බලන්න ඕනේ. සෙප්සිස් આવොත් එහෙම patient ඒවෙන් ඩෙත් වෙන්න පුළුවන්. මොකද හේතුව පෙරිටෝ මේ ඇබ්ඩොමිනල් කන්ටෙන්ට් එළියට આવොත් එහෙම ඒවා බැක්ටීරියා වැඩි. ඒව කන්ඩිෂන් ඊට පස්සේ මේකේදී ඇබ්ඩොමිනල් සර්ජරිස් කරන්නොත් එහෙම ඕපන් කරලා ඒක නිසා පස්සේ කාලෙක ඇඩිෂන්ස් එන්න පුළුවන්. ඒ වගේ කන්ඩිෂන් බලන්න ඕනේ. ඊට පස්සේ patient අපි බලන්න ඕනේ patient ගේ මේ hemoglobin level අපි ඕනේ අර කලිනුත් කතා කරන්නේ hemoglobin concentrate level එක බලනවානේ. ඒතර hemoglobin level එක සාමාන්‍යයෙන් අපි maintain කරන්නේ normal කෙනෙක්ගේ 7.5 above 7.5 අඩු වෙනත් blood transfusion එකට යන්නේ. එතකොට අපි හිතමු MI patient කෙනෙක් වගේ previous history එකක් තියෙන cardiac pathologist තියෙන patient කෙනෙක් නම් ඒගොල්ලොන්ගේ 9.5 above maintain කරන්න ඕනේ. එතකොට ඒ වගේ patient කෙනෙක්ට heart attack එකක් යනත් එන්න පුළුවන් මේක නිසා. ඒතර patient unconscious නිසා එයා pain එකක් complain කරන්නේ නැහැ. ඒතර අනිවාර්ය ECG එකක් වගේ තමයි බලන්න ඕනේ. මොකද හේතුව අපි හිතමු patient previous known patient කෙනෙක් myocardial infarction එකක් ආවා. ischemic heart disease තියෙන known patient කෙනෙක්. එහෙම නැති වුණත් අපි හිතමු එහෙම නැහැ කියලා. එහෙම නැහැ patient හොඳින් හිටියා. කිසිම previous episode එකක් නැහැ. but patient ගේ cyan obstruction එකක් තියෙනවා atherosclerosis formation නිසා. ඒකට එයාගේ trauma එක වෙලා bleeding වෙලා hypolimic shock එක hypolemia එක නිසා එයාගේ දැන් 7.5 above තියෙනවා. but ඒක මදි එයාගේ cardiac perfusion එක maintain කරන්න. ඒක නිසා එයාට MI එකක් එන්න පුළුවන්. patient මැරෙන්න පුළුවන් MI එකකින්. මොකද MI එක එයාට chest pain එක ගැන complain එකක් කරන්න බෑ එයා unconscious නිසා. හරි. ඒතකොට එහෙම වෙන්නත් පුළුවන්. ආයි ඊට පස්සේ sepsis ආවොත් එහෙම දැන් sepsis එක්ක anemic condition anemic කුත් තියෙනවා sepsis උත් වෙනවා patient අර peritonitis වගේ. ඒතර peripheral circulation එක peripheral perfusion එක නැතිලා limb ischemic වෙන්න පුළුවන්. acute limb ischemic condition එන්න පුළුවන්. acute critical limb ischemic condition එන්න පුළුවන්. ඒ වගේ ඒවා එන්න පුළුවන්. ඊට පස්සේ bed bound වෙන නිසා DVT deep vein thrombosis වගේ එන්න පුළුවන්. deep vein thrombosis උනායින් පස්සේ ඒවා ගිහිල්ලා මොනවද එම්බොලයි වෙලා pulmonary embolism stroke කරා මේ කන්ඩිෂන් උනොත් එන්න පුළුවන්. possible complications ඒ වගේ දේවල්. ඊට පස්සේ තුවාල වල හැටියට ඊට පස්සේ patient අපි තුමු diabetic mellitus patient කෙනෙක් කියලා. ඒතකොට diabetic patient කෙනෙක් නම් wound ගියා එක සෑහෙන්න බලන්න ඕනේ. මොකද ඒ wound වලින් ඊට පස්සේ ඒවා wound heal වෙන්නේ නැතුව ගිහිල්ලා කකුල් කපන්න වෙන්න පුළුවන්. ඒ වගේ තත්යකට යන්න පුළුවන්. ඊට පස්සේ wound වලදී muscles bone tendon exposed වෙලාද කියලා බලන්න ඕනේ. exposed වෙලාද කියලා බලන්නේ එහෙම වුණොත් එම wound එක heal වෙන්න පරක්කුයි. මොකද granuloma formation granulation tissue formation එක හරියට වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් exposed වෙලා තියෙනවා නම් ඒව ගැන care කරන්න ඕනේ. ඒ දේවල් තමයි mainly trauma patient කෙනෙක්ව management එකේදී අපි යන්නේ.